හොඳයි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි මේ පින්වත් අයගෙන් බොහෝ දෙනෙක්ම දැන් පුරා දින 8ක්ම මේ ස්ථානයේ නැවතී සිටීමේ භාවනාවේ නිරත වෙයි සිටියේ අද පැමිණි අයත් අද උදේ සිට මේ දක්වාම තමාට හැකි අන්දමින් භාවනාවක යෙදලා සිටියේ මේ දක්වා මේ පින්වත් අයගේ సంతාන තුල කලින් මේ ස්ථානයට පැමිණීමට පෙර තිබුණු තත්ත්වයට වඩා ඉන්ද්‍රිය ධර්මයන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැනි ඉන්ද්‍රිය ධර්මයන් මේ අයගේ సంతාන තුළ දැන් දියුණු වෙලා ඒ වගේම බල ධර්මයන් ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන බල ධර්මයෙන් උපැදිලා තරමක් දුරට හෝ සත්බොධ්‍යංග ධර්මයන්ගේ වැඩි දියුණුවක් එසේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණුවකුත් මේ අයගේ సంతාන තුළ දැන් ඇති කියලා මා අදහස් කරනවා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම භාවනා කරලා බොහෝ දුරට සීලය ආරක්ෂා වෙලා තිබෙනා ඒ වගේම සමාධියත් තරමක් බොහෝ දුරට වැඩි ඇති ප්‍රඥාවත් එලෙසින්ම ඒකට අනුකූල අන්දමින් දියුණු වී ඇති මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කළ යුත්තේ නිර්වාණය පෙන්눔 කරන නිර්වාණය සාක්ෂාත් කළ හැකි ධර්ම දේශනාවක්. සමහර අයට ඒවා තරම් ගෝචර නොවන්නට පුළුවන් මෙහි ඉන්න කීප දෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරලා තිබෙනවා අනාගතයේ මෙන්න මෙහෙම කාලයක් උදා වෙනවා මහණෙනි ශුන්්‍යත පටිසංයුත් දේශනාවල් දේශනා කරනකොට නිබ්බාන පටිසංයුත් දේශනාවන් දේශනා කරනකොට මිනිසු ඒවා අහන්නේ ඇහුම්කන් දෙන්නේ අහන්නට කැමති වන්නේ නැහැ කිය. අනාගතයේ මේ தත්ත්වය උදාවන බව එදා බුදු පියාණන් වහන්සේ දැකලා ඒ දේශනේ එලෙසින් වදාලා. නිබ්බාන පටිසංයුත්තේ කියන්නේ නිර්වාණය සම්ප්‍රේත නිර්වාණය පෙන්눔 කරන ලබන දේශනා. ශුන්්‍යත පටිසංයුත්තේ කියන්නේ ශූන්‍යතාවය විදහා දක්වන ධර්ම දේශනා. අද ඒ කාලේ උද්ගත වෙයි තියෙන බවයි අපිට පේන්නේ. බොහෝ දුරට ධර්ම දේශනා තුලින් මේ පින්වත් අය ආන්නට කැමැති බණ කතා කතන්දර නව කතා කියවන්නාසේ කනට මිහිරි ඒවයි අමිහිරි උවත් මෙහි දවස් 7ක් තිස්සේ භාවනා කරපු යෝගාවචරයන් දෙසා විශේෂයෙන්ම සමාධි ප්‍රඥා දියුණු වී ඇති යෝගාවචරයන් දෙසා අපේ ශුන්්‍යත පටිසංයුත්ත දේශනාවක් කිරීමට අදහස් කළා. ඒ අපගේ දේශනා තුළින් පසුගිය වසර තුලදීම මා හිතන්නේ 18 දෙනෙක් පමණ දෙනෙක්ම දේශනා අසමේ සිටිද්දීම ශූන්‍යතාවයේ අත්දැක්ක සමහර කෙනෙක් එයින් එහා තියෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කළා. මේ දේශනය මා ඒ පදේ කීවේ මේ අය උනන්දුපත් කිරීමට මේ දේශනයට සාවධානව අන්‍ය විහිත නොවි සමාධිමත් සිතක් ඇතුව කන් යොමු කළ යුතු බව ප්‍රකාශ කිරීමට. එම නිසා මේ කියන ධර්මයේ ප්‍රායෝගික ධර්මයක් වශයෙන් සිතාගෙන කියන ධම් එතනම හදවත ඇතුලින් දැක ක්‍රියාත්මක කරමින් අහන්නට ඕන. සාමාන්‍ය ධර්ම දේශනා අසනවා වශයෙන් වගේ නෙවෙයි. එසේ හදවත ඇතුලෙන් මේ ධර්මයේ දැක හදවත තුලින් ධර්මය පුහුණු කරමින් නැත්නම් එය ක්‍රියාත්මක කරමින් ඇසුවොත් කෙනෙකුට මේ ධර්ම දේශනාව අවසානයේදී සමහර විට මාර්ගඵලයක්වත් සාක්ෂාත් කරන්නට පුළුවන් වෙනවා ඇති. එසේම වේවා කියන කාරුණික හදවතක් පෙරදරි කරගෙනම අපි මේ ධර්ම දේශනාව පවත්වන්නේ සිත සමාධිමත් කරගෙන වෙන පැතිවලට වෙන අරමුණු කරා සිත යන්නට ඉඩ නොදී මෙහිම සිත පිහිටුවමින් ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ ධර්ම අවවාදයක්. බුදුරජාණන් වහන්සේ හමුවට ආනන්ද ස්වාමීන් වහන්සේ ගොස් මෙසේ විමසනවා ශුඤ්ඤෝ භන්තේති ලෝකෝ ශුඤ්ඤෝ ලෝකෝති භන්තේ උච්චති කිත්තාවතානකෝ භන්තේ ශුඤ්ඤෝ ලෝකෝති උච්චති. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ශූන්‍යයි ශුඤ්ඤෝ ලෝකෝති භන්තේ උච්චති. මේ ලෝකේ ශූන්‍යයි කියලා කියනවා. කිත්තාවතානකෝ භන්තේ ශුඤ්ඤෝ ලෝකෝති උච්චති. කෙතකින්නම් බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේ ශූන්‍යයි කියලා කියනවාද? මේ ශූන්‍ය කියන පදය සමහර විට මේ අයට නොතේරෙනවා වෙන්නට පුළුවන්. ශූන්‍ය කියන එකට
තිබෙන හොඳම සිංහල වචනේ තමයි හිස් බව කියේ. කිසිත් නැති බව කියන එක. ඒ අදහස කිසිත් නැති බව කියනකොට ඒ ශූන්‍ය කියන එකේ අදහස සමහර විට වැරදි ලෙසින් අවබෝධ කරගන්නට පුළුවන්. එහෙම නෙවෙයි ශූන්‍ය කියන්නේ කලින් බැලුව බැලමට පෙනෙනවා යම් දෙයක් තිබෙනසේ නමුත් විමසා බලනකොට එහෙම දෙයක් පෙනෙන්නට නැතිව යනවා. අන්න එහෙම ඉස්සල්ලා පෙනිලා විමසා බලන විට පෙනෙන්නට නැති දෙයක් දකින්නේ ශුන්‍යතාවයක් තුලින්. දැන් මා කලින් දවසක මෙතෙන්දී ප්‍රකාශ කළා මතකයි මේ ගැන. අපට අහස කියලා එකක් උඩින් දිස් වෙනවා නිල් පාටට. ඒක අපි කාටත් පේනවා. නමුත් ඉහළට යන්නට මේ නිල් පාට කියලා දෙයක් ඇත්ත වශයෙන්ම මේ පොළොවේ සිට අපි දැක්කට එහෙම එකක් උඩ අභ්‍යවකාශය තුල නැහැ. නිල් පාට කියලා යමක් පේනෙනවා. නමුත් ඉහළට යනකොට එහෙම දෙයක් නැහැ. ඒක හිස් දෙයක්. මෙන්න මේ වගේ. නැත්තම් අපිට මිරිගුවක් පේනවා. මිරිගුව කියන්නේ ඈතට දිස් වෙනවා වතුර තියෙනවා වගේ. විශේෂයෙන්ම ඉර පායා හොද්දට පායලා අවුව තියෙන වෙලාවකටයි ඒක පේන්නේ. ඈතට වතුර පිරලා තියෙනවා වගේ පේනවා. නමුත් ළඟට ගියාට පසුව එහෙම වතුරක් දිස්සන්නේ නැහැ. ඒක මිරිගුවක්. ඒක ශූන්‍ය දෙයක්. මේ ශුන්්‍යත කියන ශූන්‍ය කියන ආත්මඥේ අදහස එයින් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ ලෝකේ ශූන්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කෙතකින්නම් මේ ලෝකයේ ශූන්‍ය වෙනවද? ආනන්ද ස්වාමීන් වහන්සේ නැගූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මෙලෙසින් පිළිතුරු සපයනවා. යස්මාචකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනේනවා තස්මා ශුන්‍යෝ ලෝකෝති උච්චති. යස්මාචකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනේනවා මේ ආත්මයක් වශයෙන් හෝ ආත්මයට දෙයක් වශයෙන් ගැනීමට කිසිම දෙයක් නැති නිසා ආනන්ද මේක ශුන්‍යයි කියලා ශූන්‍යයි කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ආත්මයක් වශයෙන් හෝ ආත්මයට අයිති දෙයක් වශයෙන් හෝ ගැනීමට කිසිම දෙයක් මේ පංචස්කන්ධ ලෝකේ නැති නිසා ඒට ශුන්‍යත ලෝකයක්, ශූන්‍ය ලෝකයක්, හිස් ලෝකයක් කියලා මම ප්‍රකාශ කරනවා කියලා බුදු පියාණන් වහන්සේ වදාළා. කිංචානන්ද ශුන්‍යං අත්තේනවා අත්තනේනවා කුමක්ද ආනන්ද ශූන්‍ය වන්නේ ආත්මයක් නොවන්නේ ආත්මයට ඇති දෙයක් නොවන ලෙසින් ශූන්‍ය වන්නේ. මෙන්න මෙතනින් එහාට ධර්මයේ සාවධානව අහන්නට වෙයි. චක්ඛුංකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනේනවා රූපා ශුන්‍යා අත්තේනවා අත්තනේනවා චක්ඛු විඥානං ශුන්‍යං අත්තේනවා අත්තනේනවා චක්කු සම්පස්සෝ ශුඤ්ඤෝ අත්තේනවා අත්තනේනවා යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ශුඤ්ඤං අත්තේනවා අත්තනේනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර පාඨය. මොකද්ද මේ ශූන්‍යයි කියලා කියන්නේ? ආත්මයක් නැත්තේ ආත්මයට අයිති දෙයක් නොවන්නේ කුමක්ද? චක්ඛුංකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනේනවා. ආනන්දය මේ ඇහැ ශූන්‍ය දෙයක්, ආත්ම නොවන දෙයක්, ආත්මයට අයිති දෙයක් නෙවෙයි. රූපා ශුන්‍යා මේ ඇහැට පෙනෙන සියලුම රූප ආත්ම නෙවෙයි, ආත්මීය දෙයක් වශයෙන් ගන්නට නැහැ, ශූන්‍යයි. චක්කු විඥාන ශුන්‍යං ඇහැයි රූපයයි ගැටීම නිසා එහි පහළවන ඒ රූප දැනීමේ සිත චක්කු විඥාණය ශූන්‍යයි, ආත්මයක් වශයෙන් සහ ආත්මීය වශයෙන්. චක්කු සම්පස්සෝ ශුන්‍යෝ මේ තුන් දෙනාගේ එකතුව ඇහැයි රූපයයි චක්කු විඥාණයයි කියන තුන් දෙනාගේ එකතුවයි චක්කු සම්පස්සය. මේක ශූන්‍යයි, ආත්මයක් සහ ආත්මීය වශයෙන්. ඒ වගේම යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං මේ චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් ඇති වුණා නම් සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සුඛෝ දුක්ඛෝ උපේක්ෂා මඳහත් වේදනාවක් තම්පි ශුන්‍යං අත්තේනවා අත්තනීනවා ඒකස් ශූන්‍යයි ආනන්ද ආත්මයක් වශයෙන් හා ආත්මීය වශයෙන් ආත්මයට අයත් දෙයක් වශයෙන්. මේ විදිහටම නාසයට ඒ වගේම කනට, දිවට, ශරීරයට, මනසට කියන ඉන්ද්‍රිය හයටම බදාලා. දැන් මේකයි අපි තරමක් දුරට දිගහැර පෙන්වුම් කරන්නට අදහස් කරන්නේ.
ඇහැ ශූන්‍ය දෙයක්, මම නොවන, මගේ නොවන, ආත්මීය නොවන දෙයක්. මොකද්ද මේ ඇහැ කියන්නේ? මේ අපට පෙනෙන ඇස් ගඩුවද? සසම්භාර චක්කුව කියලා ඕකට පොත්පත්වල කියන මහා බරපතල වචනයක්. මේ පින්වත් අය දැකලා ඇති මේ ගෙදරවල වලට මාළුවෝ එහෙම ගෙනාවට පස්සේ ඒ මාළුවන්ගේ ඇස් රවුමට ගලවලා ගන්නට පුළුවන්. මම හිතන්නේ බොහෝ දෙනෙක් දැකලා ඇති. අපේ ඇහැ මේ වගේ රවුමට තිබුණට ඒක ගලවලා ගන්නට පුළුවන්. දිගටියට තිබුණට ඒක ගැලෙව්වට පස්සේ රවුමටයි පෙනෙන්නේ. චක්කු ගෝලයක්. මේ ඇහැ අපි මගේ කියලා අල්ලා ගන්නවා. මේ ඇහැ තුල තිබෙනවා මිනිසු ආකර්ෂණීය කළ හැකි ශක්තියක්. මිනිසුන්ගේ සිත් ඇදලා බැඳලා තබන්නට පුළුවන් ශක්තියක්. ඒ ශක්තිය පවතින්නේ ඇහි තියෙන ශූන්‍යතාවයේ දකින්නට බැරි හදවත් තුලයි. ඒ බැඳීම ඇතිවන්නේ ඒ ශූන්‍යතාවය පෙනුන්නේ නැති හදවත් තුලයි. ඇහැ ඒලසින් අපි ඇහැ කියලා කතා කළාට අර මස් ගඩුව, මස් කියන එකක් වැරදි. අර රවුම් ගෝලය අපි ගත්තොත් ඇස් ගෝලය, ඒකේ ඇහැ කියලා අපි කතා කරන්නේ අර කළු ඉන්ද්‍රියාව මැද තියෙන රූප ඇදගැනීමේ ශක්තිය, රූප ඡාය වැටීම, රූපයන්ගේ ඡායාව ඇදගන්නා ශක්තිය ඇති තැනට පමණයි. අන්තෙන් වලට අපි ඇහැ කියලා කතා කරන්නේ නැහැ. මේ ඇස් අපි ගලවලා ඒවා පළලා ඒවා ඇතුලේ තියෙන ඒවා දැකලා තියෙනවා. මිනිසුන්ගේ, මරිච්ච මිනිසුන්ගේ. මේ ඇහැ ගැලෙව්වට පසුව ඇහැ වටේටම තියුණු ආයුධයකින් අපට පුළුවන් ඒක පලන්නට. පොල් ගෙඩියක් දෙකට පලනවා වගේ මේ ඇස් ගෝලය අපට පුළුවන් දිග අතට හෝ හරස් අතට දෙකට කපන්නට. මේක කපනකොට පේනවා තද හමක් ඇහැ මත පිටින් තියෙන. අපේ මේ යටිපතුල් වල තද හැමද ඊටත් වැඩිය තද ගතියක් මේ ඇස් වල තියෙනවා හැමක. ඇසේ මත පිටින් තියෙන හැම. ඊට යටින් තියෙන්නේ සුදු පාටට හුරු වතුර ගතියක්. සම්පූර්ණයෙන් ඇහැයට වතුර ගොඩක්. අර කළු ඉන්ද්‍රියාව තියෙන තැන පමණක් යාන්තම් කහ පාටට මේ යන්තම් කහ පාටට බිත්තර සුදු මදයක් වෙනි මේ තද ගතියක් තියෙනවා. මේ ටික දැන් ඇහැ කියලා හිතන්න ඕනේ ඇහැ ගැලෙව්වා. සම්පූර්ණයෙන්ම හිතින් ඇහැ ගලවන්න අහකට. අහකට ගලවලා දැන් හිතෙන්ම ඇහැ පලනවා. පළුවට පස්සේ මේකේ තියෙන වතුර කොටස අර ඊටාම පිරිසිදුයි. සුදු පාටයි ඒ වතුර. හරි පැහැදිලි. ඒක දැන් වතුර ටික පොළොවට උරා ගත්තනම් ඔක්කොම වතුර ටික නොපෙනී යනවා. මේ தත්ත්වය අත්දකින්නට ඕන. මේ වතුර ගතිය ඇහැ ඇතුලේ තියෙන ඔක්කොම ඉවත් වුණාට පස්සේ මේ රවුම් ගෝලය නිකන් ඇකිලිච්ච හංකඩ කෑල්ලක් බවට පත් වෙනවා. ඇකිලුණු හැමක්. හරියට වතුර පුරවා තියෙන සම්පසුම්බියක වතුර ඉවත් කළාට පසුව ඒ සම්පසුම්බිය හැකිලී දිස්සනවාසේ මේ ඇහැ අපි අල්ලාගෙන දැඟලුවට මගේ ආත්මීය වශයෙන් ඒ ඇතුලේ තියෙන වතුර කොටස පොළොවට නැත්නම් කවර හෝ තැනකට වීසිකලා නම් ඇහැ කපලා ඇහැ පේන්නේ රවුමට නෙවෙයි හැකුළුණු හම් කැබැල්ලක් ලෙසින්. අර වතුර කොටසේ සත්‍යයක් කියලා ගන්නට කිසි දෙයක් නැහැ. ගැහණියක් කියලා ගන්නට කිසි දෙයක් නැහැ. පිරිමියෙක් කියලා ගන්නට කිසි දෙයක් නැහැ. එහි තියෙන්නේ ආපෝ ධාතුව ප්‍රධාන වශයෙන්. කළු ඉන්ද්‍රියාව කිට්ටුව තියෙන තැන තද ගතියේ තියෙන්නේ මොකක්වත් නෙවෙයි ආපෝ ධාතුව සහිත පඨවි ධාතුව. මේ අය දන්නවා ඇති මේ මුළු විශ්වයම සැදී ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් මූල ධාතු හතරක්. පාසල් යන ළමයි දන්නවා ඇති ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන ආදී වශයෙන් කතා කරන්නේ මොනවද කියලා. මේවෙන් තමයි මේ නිර්මිත වෙලා තියෙන්නේ. මේ වතුර ගතියට තමයි ආත්මයක් කිව්වේ, වතුර ගතියට තමයි මම කිව්වේ, වතුර ගතිය තමයි මගේ කියලා අපි මෙතෙක් කල් ගත්තේ. දැන් ඇහැ අරගෙන ඇහැ පළලා එහි තියෙන වතුර කොටස් දැස බලනකොට ඒ වතුර කොටස් තුල සත්‍යයක්, ආත්මයක්, පුද්ගලයෙක් නැති බව අවබෝධ වන්නට ඕන. ඊළඟට හැම ඇහැ වැටේට තියෙන හැම ඒක පැලුවට පස්සේ තනි කරම තද හං කෑල්ලක් වෙන කිසිවක් නෙවෙයි. එහි තියෙන්නේ අර කියපු
පඨවි ගතිය අධික ආපෝ ගතියෙන් ඇලවිච්ච තත්ත්වයක් විනා වෙන කිසිවක් නෙවෙයි. ඒකට සම කියලා අපි කතා කළාට එහි තියෙන එවැනිම ධාතු කොටසක්. එහි තියෙන වතුර කොටසත් සම්පූර්ණයෙන්ම වියලවා හැරියනම් අර ඇහැ සම්පූර්ණයෙන්ම උලංගේ යන දූවිලි බවට පත් වෙනවා. මේ ඇහැ දූවිලි කරන්නට ඕනේ දැන් සමාධිමත් සිතකින්. මේවා ඔක්කොටම කරන්නට බෑ භාවනාව දියුණුව අය කරන්න මෙතනදිම. ඇහැ ගන්නවා දැන් සිතින් පලනවා එහි වතුර කොටසම බාර කරනවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි. දැන් තියෙන්නේ ඇහි පිටපැත්ත හැම මේ සම්කඩය දැන් ඒකේ තියෙන වතුර ගතිය වේලිය ගියාට පසුව හරියට මේ බෙරයකට රබානකට ගහපු හං කෑල්ලක්සේ අර අපේ මේ තෙතමනේ සහිතවම වියලි සමක් බවට පත් වෙනවා. ඒ වියලි සමත් සම්පූර්ණයෙන්ම කුඩු කළා නම් ඒ කුඩු ටික හුළඟේ පාවී ගොස් පොළොව මත පතිත වෙනවා. මෙන්න මේ පොළොව මතට පතිත කිරීම සමානසිකින් සමාධිමත් මනසින් කරන්නට ඕන. එහෙම කළොත් ඇහැ කියලා එකක් දිස්සෙනවාද? අපි ඇහැය කියලා කතා කළාට මේ විදිහට බෙදුපුවාට පස්සේ ඇහැ කියලා දෙයක් දක්නට තියනවාද? ඉතුරු වෙනවාද? ඇහැ ඇතුලේ තියෙන වතුර කොටස් පැත්තකට වීසි කරලා එහි ඇති සම අර වගේ ඒකේ තියෙන බේලි ගතිය පස් බවට පත් කරලා අයින් කළා නම් ඇහැ කියන එක නොපෙනී යනවා. ඇහැ කියන්නේ ශූන්‍ය දෙයක් කියන්නේ ඒකයි. යම් චක්කුංකෝ ආනන්ද ශුඤ්ඤං අත්තේනවා අත්තනීනවා කීවේ ඔන්න ඔය නිසා ඇහැ ශූන්‍ය ධර්මයක් ආනන්ද ආත්මයක් වශයෙන් ගන්නටත් එහි කිසිවක් නැහැ. ආත්මයට අයත්යක් වශයෙන් ඒකේ ගන්නට කිසිවකුත් නැහැ. මේ தත්ත්වය දැන් පෙනෙන්නට ඕන. ඊළඟ කොටස රූපා ශුඤ්ඤා අත්තේනවා අත්තනීනවා. ඇහැට පෙනෙන රූප ශූන්‍යයි ආත්ම වශයෙන් ආත්මීය වශයෙන්. දැන් කල්පනා කරන්න මේ ඇහැට පෙනෙන මේ ලෝකයේ තියෙන ඔක්කොම රූප මේ තමන්ගේ මේ මොහොතේ අයින් කරන්න හිතින් අන්න ඒවා මමද මගේද එහෙම නැත්නම් තමන්ගේ පරිබාහිර ධර්මද තමන්ගේ මේ කියන බිත්ති මේ තියෙන ෆෑන් මේ දිස්සන ගැහණුම් මේ දිස්සන පිරිමින් තමන්ද අනුන්ද අජ්ජත්තිකද බාහිරද තමාගේද පිටායගේද තමාගේ දුව කියලා හිතුවත් තමාගේ පුතා කියලා හිතුවත් තමාගේ ශරීරයේ කොටසක් දෙක පරිබාහිර ධර්මයක්. මෙන්න මේ පරිබාහිර භාවය තමාගේ නෝන භාවය සිතින් දැකලා මේ ලෝකයේ යම්තා කැහැට පේන තියෙන රූප තියෙනවා නම් මේ තමාගේ රූපේ දැන හිතන්න තමාගේම කියලා කමන්නේ. තමන්ගෙන් පරිබාහිර සියලුම රූප මම නොවේ මගේ නොවේ කියන බව දැන් දකින්න. තමාට අයිති දෙයක් නෙවෙයි. මේ දිස්සනවා මෙතන කැසට් රෙකෝඩ් එකක් මේක මමද මගේද මගේ කියලා මගේ හිතින් හිතා ගන්නට පුළුවන්. ඒකේ පාඩුව ඒකේ පාඩුවේ ඒක ඔහේ පවතිනවා. මම මගේ සිතින් මගේ කියලා මම ගන්නවා. ඒ වගේ මේ ලෝකයේ තියෙන සියලුම පණ ඇති සියලුම දේවල් පැත්තකට ඒවැ පාඩුවේ ඒවා පැත්තකින් තිබෙනවා. අපේ සිතින් අපි ඒවා මමය නැත්තම් මගේය අපේය කියලා ග්‍රහණය කරනවා. මෙන්න මේ වැරදි අවබෝධය දැන් දැකලා ඇහැට පෙනෙන සියලුම රූප මම නොවේ මගේ නොවේ කියලා සිතින් දැන් අයින් කරන්නට ඕනේ සමාධිමත් සිතකින්. මේවා ප්‍රායෝගික වශයෙන් දැන් ක්‍රියාත්මක කරන්න. ගෙදර ගිහිල්ලා කරන ධර්ම නෙවෙයි. මේ කණින් අහලා අනිත් කණින් පිට කරන ධර්ම නෙවෙයි ප්‍රායෝගික ධර්ම නිවනට පමුණුවන ධර්ම. මේ ධර්ම ශ්‍රවණයේ අවසානයේදීම නිවන සාක්ෂාත් කරගන්නට නම් එලෙසින් කටයුතු කරන්නට ඕන. දැන් ඇහැට පෙනෙන රූප කියලා අපි ගත්තට අපි දකින්නේ මොනවද? අපි දකින්නේ ගයම් කිසි දෙයක තියෙන පාට ටිකක් හා හැඩයක් පමණයි. වෙන කිසිම දෙයක් අපි දකින්නේ නැහැ. යම් කිසි දෙයක් දකිනවා කියන්නේ යම් කිසි දෙයක තියෙන පාට අපි දකිනවා. නැත්තම් මේකේ තියෙන හැඩය දකිනවා. මේ කණුවක් උදාහරණයක් ගන්න. කණුව කියලා දකින්නේ මොකද්ද? මේ කණුවේ ගාලා තියෙන පාට ටික නැත්තම් මේ හතරැස්සට උඩට තියෙන ස්වරූපය. ඕකේ ඇත්තලේ තියෙන ඒවා අපිට දකින්නට බෑ පියවියසින් රූප ගෙව්වට. මේ කණුව අපි දැන් මෙතන කඩලා මේක බැඳලා තියෙන gadol ටික එකින් එකට ගලවා මෙතන පැත්තකට දානවා කියලා හිතන්න. එතකොට කණුව දිස් වෙනවද?
අපට කලින් කණුවක් තේ පෙනුණා. මේ කණුවේ ඇතුලේ තියෙන ගඩොල් එකිනෙකට සම්බන්ධ කරලා මේ උඩට බැඳලා තියෙන ගඩොල් එකින් එක ගලවා පැත්තකින් දැමුවනම් කණුව කියන එක දිස්සන්නේ නැහැ. කණුව කියන එක එතකොට හිස් දෙයක් නේද? අපි බොරුවට හිතින් හිතාගෙන ඉන්න දෙයක් ඇත්ත දෙයක් නෙවෙයි. දැන් ගඩොල කියලා අපි කතා කරන කණුව ආශ්‍රයේ තිබුණ එක. ඒ ගඩොල් කැටි අපි දකින්නේ මොනවද? ගඩොල් කැටි. එහි තියෙන රතු පාට හෝ දුඹුරු පාට නැත්නම් එහි තියෙන හැඩය. ඒ හැර වෙන දෙයක් දකින්නවද? අපි ගැහණියක් දකින්නවා කිව්වත් ඔච්චරයි, පිරිමියෙක් දකින්නවා කිව්වත් ඔච්චරයි, සත්වයෙක් දකින්නවා කිව්වත් එකයි, අජීවී දෙයක් දකින්නවා කිව්වත් ඔච්චරයි. යම්කිසි පාටක් දකින්නවා, යම්කිසි හැඩයක් දකින්නවා. අපි මේ මුලාවට මේවා සත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් නැත්නම් වස්තුන් වශයෙන් අල්ලා ගන්නවා. මේ මුලාව දැන් දකින්නට ඕන. එතකොට gadol කැටේ කීවත් ඒකත් කුඩු කොළොත් එහෙම සම්පූර්ණයෙන්ම පස් වෙන්නට gadol කැටය දිස් වෙනවාද? gadol කැටේ නොපෙනී යනවා. සියුම් පස් කොටසක් තමයි ඉතුරු වෙන්නේ. දැන් පෙනෙනවාද gadol කැටේ කියලා දෙයක් ලෝකේ නැහැ. gadol කියන්නේ ශූන්‍ය දෙයක් කියලා, හිස් දෙයක් කියලා. පළමුවෙන් gadolක් මෙන් පෙනුණා. බෙදා බලනකොට කොටස් කරමින් විශ්ලේෂණය කරමින් බලන විට මෙහි ඇති gadolක් නැහැ, මෙහි ඇති කණුවක් නැහැ. මේ පාට කියන්නේ මොනවද? අපිට පේන පාට. ඒ තන් කිසිවක් නෙවෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරේ සම්මිශ්‍රණය වීම නිසා අපට පෙන්눔 කරන ස්වરૂපයක් පමණයි. ඇති දෙයක් නෙවෙයි. නැති පාටක් ඇති ලෙසින් අපට පෙන්눔 කරනවා. මේ ධාතු හතරේ සංයෝගයෙන් සම්මිශ්‍රණයෙන් ඒ බව ඇති කරනවා. මෙහි කණුවේ එතකොට තියෙන්නේ මොනවද? අර කලින් කියපු පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර. මේ වගේමයි අපේ ඇහැට පේන ලෝකේ යන්තා රූප තියෙනවා නම් ඒ සියලුම රූප මේ හැඩයට රැවටුණා, මේ පාටට රැවටුණා. මේවා ධාතු වශයෙන් බලනකොට මේ සංඥාවල තියෙන මුලාව අපට තේරෙන්නට ඕන. එම නිසා මේ ඇහැට පේන රූප කොම මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මයක් නෙවෙයි, ආත්මයට අයිති දෙයක් නෙවෙයි. එම නිසාම බුදුරජාණන් වහන්සේ වදාරනවා රූපා ශුඤ්ඤා අත්තේනවා අත්තනීනවා. රූපයන් ශූන්‍යයි ආත්ම වශයෙන් සහ ආත්මීය වශයෙන්. තමාගේ රූපේ දැන් බලන්නේ. ඇහැට පේනවා තමාගේ රූපය. තමන්ගේ ඇඟ. මේ ඇඟේ මොනවද තියෙන්නේ? මේ සම සම්පූර්ණයෙන්ම පොතක පිට කවරයක් ගලවනවාසේ ගැලෙව්වනම් අර මස් කඩවල එල්ලා තියෙන මස් වැදලි බවට මේ අපේ ඇඟපත් වෙනවා. හැම සම්පූර්ණයෙන් ගලවලා පැත්තකට දාන දැන් සිටින්. තමාගේ ඇඟයි. දැන් මොනවද දිස්සන්නේ? ලී වැක්කෙන පිළිකුල් සහිත දුක දහමන මස් වැදලි. මේ මස් වැදලි ඇස්සේ ගෑනුන් සිටිනවාද? පිරිමේ සිටිනවාද? තරුණ තරුණියන් දිස්සනවාද? මහල්ලම් පෙනෙනවාද? මහල්ලම් පෙනෙනවාද? මස් වැදලි අංකඩින් වැහිලා සම ගලවලා පැත්තකට දැම්මොත් මේ සම කියන්නේ මොකද්ද? මතු පිටින් තියෙන කුණුහම කියන එක දැන් ගලවලා ඉවත් කළොත් ඔය සමේ තියෙන ලස්සන පෙනෙනවද? ඒ කුණුහමත් අපේ ඇඟේ කුණුහම ගියාට පස්සේ අපිට පේනවා ඇති, දැකලා ඇති. එකතු කරලා ගත්තොත් එහෙම ගියේ කුණුහමේ හමක් කියලා එකක් ගන්නට තියනවාද? නැත්නම් මේ තියෙන්නේ පටවි වැනි ධාතු කොටස් ටිකක්ද? එතකොට හැම කියලා ගත්තේ අන් කිසිවක් නෙවෙයි, මේ ධාතුන් හතරේ සම්මිශ්‍රණයක් නේද? ඇඟ ඇතුලේ මස් කියලා අපි ගත්තේ මස් සැදල්ලක්සේ දිස්සන මේ මුළු ඇඟම මෙලෙසින් ධාතු කොටස් බවට පත් වෙන ආකාරය අපි දකින්නට ඕන. ධාතු හතරක් තිබීම හැර මෙහි ගැහණියක් නැහැ, පිරිමියෙක් නැහැ, නැත්තම් පණ නැති මේ අපි නොඑක් නාකාරයෙන් කතා කරන කිසිම වස්තුවක් දක්නට ලැබෙන්නේ නැහැ. සියල්ල නිර්මිත වී ඇත්තේ මේ ධාතු හතරෙන්. ධාතු හතර හැර අන් කිසිවක් නැහැ. එබැවින්ම ඇහැට පේන සියලුම රූප ශූන්‍යයි, හිස්. මෙන්න මේ හිස් ස්වરૂපය මුළු විශ්වයටම අපට ඕනේ නම් පතුරවා හරින්නට පුළුවන් සමාධිමත් සිතකින්.
එවිට මුළු විශ්වයම අපට හිස් අභ්‍යවකාශයක්සේ දිස්වනවා. දැන් චක්කු විඥානං ශුඤ්ඤං අත්තේනවා අත්තනියනවා. ඇහැට පෙනෙන මේ ඇහැට රූප පෙන්වන්නට පස්සේ ඇහි දැනීමක් ඇති වෙනවා. ඒක ශූන්‍යයි ආත්ම වශයෙන් සහ ආත්මීය වශයෙන්. මේක හොඳට තේරුම් ගන්න. ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ ඒක දකින්න සිතක් ඇති වෙනවා. අපි අනිත් පැත්ත බලනකොටම අපි හිතමු ඉස්සරහින් දිස්සන කවරක හෝ දෙස බලාන මම ඒක දකින්න සිතක් මගේ සිත් තුළ පහළ වෙනවා. මගේ ඔළුව හිස මෙන්න පසකට හරවනකොටම අර දිස්වන රූපේ පේන්නේ නැතුව යනවා. ඒකේ එල්ලිලා පැවති සිත එතනම නිරුද්ධ වෙනවා. නැති වී යනවා. මේක තේරෙනවද? ඉස්සරහින් අපි මේ කණුව දෙස මෙහෙම බලනකොට කණුවක් කියලා අපිට පේනවා. අනිත් පැත්තට හිස ගලවනකොටම හරවනකොටම ඒ කණුවේ පෙනෙන සිත, ඒ කණුවේ එල්ලී පැවතුණු සිත එතනම නිරුද්ධ වෙනවා, නැති වෙනවා. මෙන්න මේ සිත තමයි මම කියලා, මගේ කියලා, ආත්මය කියලා අපි ගත්තේ. දැන් බලන්න හොඳ ගැඹුරින් අහන්න. මේ කණුව දැකපු සිත මමය, මගේ ආත්මය, මම තමයි මේ බලන්නේ කියලා ගත්තා. ඒක තමයි මම, ඒක තමයි මගේ ආත්මය. දැන් මේක පේනවා චක්කු විඥානේ ඇහි පහළවන සිත රූප ගැටීම නිසා. දැන් මෙහෙම හරවනකොටම හිස ඒ සිත එතනම නිරුද්ධ වෙනවා. මොනවද ඉතුරු වෙන්නේ එතන ගන්නට? කිසි දෙයක් ඉතුරු වෙලා තියෙනවද? ඒ නිරුද්ධ වීම දැස බලනකොට එතන සම්පූර්ණ හිස් බව, කිසිත් නැති දෙයක්. මේක දකින්නට ඕන. සමාධිමත් සිතින් දෙදෙනෙක් තුන්දෙනෙකුට හරි මේ ධර්මයේ මේ ඇසීම ප්‍රයෝජනවත් වේවි. මේ සිටින සියලු දෙනාටම ප්‍රයෝජනවත් නුවත්. එම නිසාම අපි මේ දේශනේ කරන්නේ. එතකොට දැන් ඒ දකින්න සිත මම නම්, මගේ ආත්මේ නම්, ඒ සිත නිරුද්ධ වෙනකොට, ගිලිහි යනකොට මගේ ආත්මයට මම බවට මොකද සිදුවන්නේ? ඒකත් කඩාගෙන හැලෙන්නට ඕන. එයි ඒ සිත මම නම්, ඒ සිත මගේ නම්, ඒ සිත නැති වෙනකොටම මම බවත් මගේ බවත් නැතිවන්නට ඕන. එසේනම් චක්කු විඥානය කියන එක අපි මෙතෙක් මමය, මගේය කියලා ගත්තට සත්‍ය වශයෙන් එහි ගන්නට මගේ බවක්, ආත්මීය බවක්, ආත්මයට අයත් දෙයක් වශයෙන් ගන්නට කිසිවක් එහි තියනවද? සමාධියෙන් ප්‍රඥාවෙන් යුතුව බලන්නට ඕන. එසේ බලනකොට පේනවා එහි කිසිවක් ගන්නට නැහැ. ඇති වෙච්ච විඥාන සිටිවිලි නැති වී යනවා. නැති වී යනකොට ඒක ඔක්කොම හිස් දෙයක්. ගන්නට කිසිම හරයක් සාරයක් නැති නිස්සරු නිස්පල දෙයක් බවට ඒකපත් වෙනවා. අපි මෙතෙක් කල රැවටුණා චක්කු විඥාණයට. මේ යථා තත්ත්වය ඇත්තෙන්ම ගැඹුරු සමාධිමත් සිතකින් දකින්නකොට අපේ මුලාව අපටම අවබෝධ වන්නට ඕන. දැන් එමනිසයි චක්කු විඥාන ශුඤ්ඤං අත්තේනවා අත්තනියනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් තියෙන්නේ මොකද්ද? චක්කු සම්පස්සෝ ශුඤ්ඤෝ අත්තේනවා අත්තනියනවා. චක්කු සම්පස්සේ ශූන්‍යයි ආත්ම වශයෙන් ආත්මීය වශයෙන්. මොකද්ද චක්කු සම්පස්සේ කියන්නේ? චක්කු සම්පස්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති චක්කු සම්පස්සෝ. ඇහැයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානයක් ඇති වුණා. ඒ තුන් දෙනාගේ එකතුවට චක්කු සම්පස්සේ කියලා කතා කරනවා. අපි මේ දක්වා කතා කරේ මොකද්ද? ඇහැ ගත්තා, රූපය ගත්තා. ඒක නිසා ඒ දෙක ගැටීම නිසා ඇති වුණු සිත චක්කු විඥානය කියන එක අපි ගත්තා. මේ තුන් දෙනාගේ එකතුව ඇහැ, රූපය, චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතුවයි අපි මේ චක්කු සම්පස්සේ කියලා ගත්තේ. අපි හිතමු ඇහැ පස්සකට දැම්මනම්, දැන් හිතින් දාන්න. රූපේ තවත් පැත්තකට දැම්මනම්, ඒ නිසා පහළ වෙන සිත තවත් පැත්තකට දැම්මනම් චක්කු සම්පස්සේ කියලා ගන්නට මොනවද ඉතුරු වන්නේ කියලා. මේ තුන් දෙනෙක් එකතු වෙලා අපි හිතමු මේ ඇඟිලි තුන කියලා. මේ ඇඟිලි තුන එකතු කරාට පස්සේ චක්කු සම්පස්සේ කියලා කියනවා. මේක රූපය, මේක ඇහැ, මේක චක්කු විඥාන. ඇඟිලි තුන මෙසේ එකතු වෙලා තියෙනවා. මේ ඇඟිලි තුන කපලා පැත්තකට වීසි කරනවා. මෙතන මොනවද ගන්න ඉතුරු වෙන්නේ? කිසිත් නැහැ, හිස් බවක්.
මේ චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාහන සම්පස්සෝ ආදී වශයෙන් මෙහෙම අපි කතා කළාට, මෙහෙම අපි මුලා වුණාට එහි ගන්නට මොනවද ඉතුරු වන්නේ? විදසුන් ඇසින්, ප්‍රඥා ඇසින් මේ දෙස බලනකොට කිසිත් නැති හිස් බව. මෙන්න මේ හිස් බව අපට පෙනෙන්නට ඕනේ. මේ හිස් බව නිසාම බුදුරජාණන් වහන්සේ වදාරනවා චක්කු සම්පස්සෝ ශුඤ්ඤෝ ආනන්ද අත්තේනවා අත්තනීනවා කියලා. ආනන්දේ චක්කු සම්පස්සය ශූන්‍යයි ආත්ම වශයෙන් සහ ආත්මීය වශයෙන් කියලා. ඊළඟට කියන්නේ මොකද්ද? දැන් මේක දක්වා කියපු කරුණ තුලින් ඇහත් හිස් බව දකින්නට ඕනේ. ඇහැට පේන රූපත් ලෝකේ යන්තාක් ඇත්ත ඒවත් හිස් බව දකින්නට ඕනේ. ඇහැ තුලින් පහළ වෙන සිත්ත් නම් ඒවත් ඔක්කොම හිස් බව දකින්නට ඕන. චක්කු සම්පස්සයයි කියලා කතා කළාට මේ තුන හැර කිසිවක් නැහැ. ඒකත් හිස් දෙයක් බව අපට අවබෝධ වන්නට ඕන. දැන් යම්පිදං චක්කු සම්පස්ස පස්ත්‍ය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පේ ශුඤ්ඤං අත්ථීනවා අත්ථනීනවා. මේ පස්සේ ඇතිවෙච්ච නිසා වේදනාවක් ඇති වෙනවා. ඇහැට රූපේ ගැටුණා, ඒක දැක්කා. දැක්කට පස්සේ අපි හිතමු ලස්සන දැක්කට පස්සේ ඒ තුලින් විඥානයක් ඇති වුණාම ඒක නිසා ඇති වෙනවා සතුටු වේදනාවක්. අපි දැන් හිතමු ඇහැට නරක රූපයක් ගැටෙනවා. අසෝචි වෙන කැත දෙයක් ගැටුණාට පස්සේ අපිට ඒකෙහි සතුටු වේදනාවක් ඇති වෙන්නේ අසතුටු වේදනාවක්, දුක්ඛ වේදනාවක් ඇති වෙන්නේ. දැන් හිතන්න ලස්සනත් නැති, කැතත් නැති, ප්‍රියත් නොවන, අප්‍රියත් නොවන මැදහත් දෙයක් අපි දැක්කා. ඒ දකින්නකොට අපට ඇතිවන්නේ මැදහත් වේදනාවක්. සුඛ වේදනාවකුත් නෙවෙයි, දුක්ඛ වේදනාවකුත් නෙවෙයි. දැන් ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, දෙක ගැටුණා, විඥානයක් ඇති වුණා. මේ විඥානය ඇතිවීමත් මේ ඇහත් රූපයත් චක්කු සම්පස්සේ ඒ නිසා වේදනාවක් ඇති වෙනවා. අපි බලන දෘෂ්ටි කෝණයට අනුකූලව බලන ආකාරයට අනුව සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා මැදහත්. දැන් කල්පනා කරන්න මේ වේදනාව හැම වෙලාවෙම පවතින ධර්මයක්ද නැත්නම් ඇතිවි නැතිවි යන ධර්මයක්ද කියලා. මේ ජීවිතේ පුරා අපි කොයිතරම්නම් ඇහෙන් රූප දැකලා සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා විඳලා තියනවාද? අද ඒ වකෝ මේ මොහොතේදී ඒ සියල්ලම එතනම විරුද්ධ වී ගොස් නැති වී ගොස් ඒ කිසිවක් නැහැ. මේ මොහොතේ යම් කිසි රූපයක් දැකලා අපේ සිත තුළ යම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාවත් ඇති වෙච්ච ගමන්ම නැති වී යනවා, අනිත්‍යයට යනවා. දැන් මේ වේදනාව අපි විඳිනකොට බොහෝම අපි සුඛ වේදනාවට ඇලුම් කරනවා, දුක්ඛ වේදනාවට අපි ගැටෙනවා, උපේක්ෂා වේදනාවට මේකත් හොඳයි යන්තම් ඇති කියලා සමහර විට අපි හිතනවා. දුකින් ගැලවිච්ච ගමන් සුඛයක් ලැබෙන නිසා උපේක්ෂා වේදනාව ලැබීමටත් අපි ආශා කරනවා. මේ වේදනාව මම නම්, මේ වේදනාව ආත්ම නම්, මේ වේදනාව ආත්මයට අයත් දෙයක් නම් වේදනාව නැති වෙනකොට ඒ ආත්මයට මොකද වෙන්නේ? ඒ ආත්මයට අයත් දෙයට මොකද වෙන්නේ? උදාහරණයක් කියන්නේ මේ අතේ දිස්සන ලේසු වේදනාවයි කියලා. මේක තමයි සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාත්‍රයම. නැත්තම් සැප දුක මැදහත් වේදනාව. මේක දැන් මගේ ආත්මය මම කියලා ගන්නවා. මේ වේදනාව මෙහෙම කඩාගෙන හැලෙනකොටම මෙතන මොනවද දිස්සන්නේ? මේ වේසුව සම්පූර්ණයෙන් ගිලිහි ගියාම කිසිවක් නැහැ. හිස් බවක්. වේදනාවත් එලෙසින්ම නිරුද්ධ වී යනකොට ඒ වේදනාවේ මම කියලා, මගේ කියලා, ආත්ම කියලා ගැනීමට කිසිවක් ඉතිරවන්නේ නැහැ. හිස් දෙයක්, ශූන්‍ය දෙයක්, අනාත්ම දෙයක්. මේ తত্ত্বය දැන් දකින්නට ඕනේ. දැන් ඇහැ ශූන්‍යයි. ඇහි වතුර කොටස්, පඨවි කොටස් වෙන් කළා. මොකක්වත් නැහැ. ඇහැට පේන රූප ඔක්කොම ශූන්‍යයි. ඇහැ තුලින් ඇති වෙන චක්කු විඥාන, සිතිවිලි ඔක්කොම ඇති වී නැති වී යන හිස් ධර්ම. ඒ සම්පස්සේ නිසා ඇති වෙන වේදනාවලුත් මම කියලා, මගේ කියලා ගත්තට කිසිත් නැති ධර්ම, අනිත්‍ය වූ අනාත්ම වූ ධර්ම, ශූන්‍ය වූ ධර්ම. මේ தත්ත්වය අවබෝධ වන්නට ඕන. මෙන්න මේ අවබෝධය දැන් පතුරවන්නේ කුමකටද? කන කෙරෙහි.
සෝත්තය ශූන්‍යයි. සෝතං ශුඤ්ඤං අත්තේනවා අත්තනීනවා සද්දා ශුඤ්ඤා අත්තේනවා අත්තනීනවා. මේ ආදී වශයෙන් දේශනාවේ සඳහන් වෙනවා. කන ඇහැ වගේම තමයි බෙදලා බලනකොට අපි කන කියලා කතා කළාට මේ බාහිර වශයෙන් තියෙන කම්පෙත්තට නෙවෙයි අපි කන කියලා කතා කරන්නේ. කන කියලා අපි කතා කරන්නේ ශබ්ද ගොස් වැදිලා ඒ ශබ්ද හඳුනා ගැනීමට හැකියතනක් තියෙනවා කම් බෙරය තුල පොත්වල තියෙනවා එළුකුවරයක හැඩයෙන් ඒක යුතුයි කියලා. අන්න ඒකටයි අපි සෝතය කියලා කන කියලා කතා කරන්නේ. කම්පෙත්ත නෙවෙයි. ඒක නැති වුණාට පස්සේ තමයි බිහිරි වෙන්නේ. කම්පෙත්ත නැතිලා නෙවෙයි. එතකොට මේ කම්පෙත්ත කණේ කියන කම්පෙත්තට කණේ කියන එක ඒ වැරදි අවබෝධය අයින් කරගන්නට ඕන. කන කියලා අපි කතා කරන්නේ කම්බරයේ සමීපයේ තියෙන ඒ සද්දේ ඇද ගන්නා ශක්තිය ඇති තැන ඒ එතන මොකද්ද පවතින්නේ? පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ වායෝ ධාතු දෙකක්. කන කියලා අපි කතා කළාට එහි තියෙන පඨවි, ආපෝ, තේජෝ වායෝ වෙන් කළා නම් කන කියලා ගන්නට මොනවද එතන ඉතුරුවන්නේ? කිසිත් නැහැ. ඇහැ ශූන්‍ය වුණාseම කනත් මෙලෙසින්ම ශූන්‍ය වෙනවා. දැන් මේ ශබ්ද කනට ඇවිල්ලා බැදෙන ශබ්ද මේ ශබ්දවල හිස් බව දකින්නට ඕන. මොකද්ද ශබ්ද කියන්නේ? ධාතු දෙකක් එකට ගැටුණට පස්සේ යම් කිසි දෙයක් ඇති වෙනවා. නැත්තම් ධාමේ වායෝ ධාතුව හිස් කුරයක් තුලින් පිට වෙනකොට අපිට ඇහෙන ගතියක් දැනෙනවා, ශබ්දයක් ඇති වෙනවා. මේ මා පිට කරන ශබ්ද අන් කිසිවක් නෙවෙයි. මේ කට ආස්සේ තියෙන නාලාස්යෙන් අරේ මේ හුලම් පිටවීම නිසා යම් යම් ආකාර ශබ්ද පිට වෙනවා. මේ ශබ්ද අපි අගය කරනවා. මේවා හොඳයි, මේවා නරකයි, මේවා මැදහත් ආදී වශයෙන් අපි මුලාවෙන් මුලාවටපත් වෙලා. දැන් කල්පනා කරන්න. මා මේ කියන ධර්මයේ මේ පින්වත් අයගෙන් සමහර අය දෙකට තේරෙනවා. ඒ තේරෙන අය මේ ධර්මයේ රස විඳිනවා. ඒ ඇයට මේක මිහිරි. සමහර අය කෙනෙකුට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. නිකන් ওই බැලූ වතේ ඇහෙන නිසා අහගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ සිත් තුළ සමහර විට මේ ශබ්දයේ මේ බණ ඇහෙනකොට ඇතිවන්නේ දෝමනස්සයක් තරහ නිකන් අමනාපයක්. තවත් කෙනෙකුට මේ ධර්මයේ ඇහෙනකොට සතුටක්, තවත් කෙනෙකුට මැදහත් බවක්. දැන් අපි හිතමු මෙතෙන්නට ආවා කිසිම සිංහල වචනයක්වත් දන්නේ නැති දෙමළ මිනිස්සෙක්. නැත්තම් මේ සුද්දෙක් කියලා. මේ කියන්නේ මොනවදවත් කියලා යට තේරෙනවා. මේවා නිකන් හරියට කෝච්චියක් යනකොට එන ශබ්ද වගේ. නැත්තම් කරත්තයක් පෙරලනකොට කරත්තයක් ඇදගෙන යනකොට අපි සෑහරදී අපි මොකක්වත් අගය කිරීමක් නැහැ. ඔහුට ඒ වගේ. එතකොට මේ ශබ්දවල තියෙන අගය රඳා පවතින්නේ තමන් බලන ආකාරයට අනුව, තමන් හඳුනා ගන්න ආකාරයට අනුව. එකම ශබ්දයේ දෙමළට ඇහුණාට පස්සේ මෙතන ඉන්නවා නම් සිංහල නොදන්න ඔහුට කිසි දෙයක් තේරෙන්නේ නැති නිසා මේක ධර්මයක් නෙවෙයි, ධර්ම දේශනාවක් නෙවෙයි, ගැඹුරු ධර්මයක් නෙවෙයි, අගයක් ඇති දෙයක් නෙවෙයි, නිකන් ශබ්ද මාත්‍රයක් පමණයි. මිලසින්ම තමයි සෑම ශබ්දයක්ම මේ ශබ්දයන්ගේ අගයීම අපි විසින් තීරණය කරන්නේ, අපි නිගමනය කරන්නේ අපේ සංඥාවට, අපේ හඳුනා ගැනීමට අනුකූලව. මේ සංඥාව, මේ හඳුනා ගැනීම, මේ ඇගීම අපි සම්පූර්ණයෙන් ඉවත් කළා නම් මේ ලෝකයේ තියෙන ශබ්ද වලට මොකද සිදුවන්නේ? කිසිම වටිනාකමක් නැති නිර්ර්ථක ශබ්ද බවට ඒවාපත් වෙනවා. අපි මෙතෙක්කල් අගයවුවා, ඇගීම් කළා. මේ ඇගීම් වල තියෙන මුලාව අවබෝධ වෙනකොට, ප්‍රඥා ඇසින් දකින්නකොට අපිට මේ ලෝකේ කවර සද්දයක් ඇති වුණත් ඒ සද්දවල කිසිම හාරයක් සාරයක් නැති බව අවබෝධ වෙනවා. නිස්සාර බව දකිනවා. මේ ශබ්ද ඇති වෙච්ච ගමන් නැති වෙනවා. Tamanta ඇහෙන ශබ්ද, මේ මා පිට කරන ශබ්ද, මේ පින්වත් අයගේ මම කියලා මගේ කියලා ඔයාලට ගන්න පුළුවන් මා පිට කරන ශබ්ද. මේ ලෝකේ යම් තාක් ශබ්ද බාහිර වශයෙන් ඇති වෙනවා නම් ඒ ශබ්ද මමද මගේද කියලා දැන් කල්පනා කරන්න. මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, අන් අයගේ. ඇයි මේ අන් අයගේ ශබ්ද මමයේ මගේ කියලා අපි ලං කරගන්න? ඒවට ගැටෙන්නේ ඇයි? ඒවට ඇලෙන්නේ ඇයි? මේක නොදන්නකම නිසා. මෙන්න මේ ශබ්ද ඇති වෙච්ච ගමන් නැති වී යන ධර්ම. තමාගේ ඇඟ තුල ඇති වුණා නම් සද්දයක්, ඒකත් ඇති වුණා, ඒකත් නැති වී යනවා.
ඇතිවන සද්දේ මම නම් මගේ නම් සද්දේ නැති වෙනකොට මම බවත් මගේ බවත් නිරුද්ධ වී යනවා. මේ தත්ත්වය දකින්නට ඕන. දැන් ඇහැ කන තියෙනවා සද්දේ වැටුණා කනේ ශබ්ද ඇති වුනහම සෝත විඥානයේ ශබ්ද ඇසීමේ සිතක් පහළ වෙනවා. මා මේ වචනයක් පිට කරන්න මේ අයගේ සිත් පහළ වෙනවා කනේ පහළ වෙන. මේ සිත් එතනම ඇතිවි නැතිවි යනවා. මේ සිත් පෙළ තමයි මගේ ආත්මය මම කියලා ගත්තේ. දැන් මම මේ පිට කරන ශබ්ද ඔක්කොම නතර කරනවා. මේ අයගේ කනේ පහළ වෙන සිත් වලට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ සිත් ඔක්කොම ඉවරයි. එකක්වත් නැහැ. කලින් ආත්ම කියලා ගත්තට මොනවද ආත්ම කියලා ගන්නට ඉතුරු වෙලා තියෙන්නේ? සම්පූර්ණ හිස් දෙයක්. මේ හිස් බව දකින්නට ඕනේ. එතකොට චක්කු සෝත සම්පස්සේ කියලා අර කලින් චක්කු සම්පස්සේට අනුකූලවම හිතුවොත් එහෙම ඒකෙත් ගන්නට දෙයක් නෑ. සද්දයයි කනයි ඒ නිසා ඇති වෙන සිතයි හැර මොකක්වත් සෝත සම්පස්සේ කියලා ගන්නට දෙයක් නෑ. ඒක නිසා යම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් මේ කියන්නේ කනේ ශබ්දයේ ගැටීම නිසා මේ අයගේ සිත් තුළ සමහර කෙනෙකුගේ මා කීවි සෝමනස්සේ, සමහර කෙනෙකුගේ උපේක්ෂාව, සමහර කෙනෙකුට දෝමනස්සේ මේ වෙලාවේ පහළ වෙන්නේ. මේ ධර්මයේ තේරෙන්නේ නැති අයට මොනවද මේ හාමුදුරෝ දේශා බාන අපබ්‍රංශ කියලා අප කෙරෙහි අමනාප ගහගත සිතුවිල්ලක් තමයි ඇතිවන්නේ. තේරෙන අය ධම්ම රසයේ විඳිනවා. නොතේරෙන අය ගැටෙනවා. ධම්ම රසයේ විඳින අයට සුඛ වේදනාවක් ඇති වෙනවා. කිසිත් නැති අයට මඳහත් වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාවල් සද්දේ නැති වෙනකොටම නැති යනවා. ඒ වේදනාව මම නම් මගේ නම් වේදනාව ඒ වේදනාව නැති වෙනකොට මම බවත් මගේ බවත් නැති වී නිරුද්ධ වී යනවා. එතකොට ඇහැ යම්සේ ශූන්‍යද රූප ශූන්‍යද ඇහැයි රූපයි ගැටීම නිසා චක්කු විඥානයේ යම්සේ ශූන්‍ය භාවයටපත් වෙනවද ඒ තුලින් ඇතිවෙන වේදනාව ශූන්‍යත්වයටපත් වෙනවද ඉල්ලෙසින්ම කනත් හිස් වෙනවා ශූන්‍ය භාවයටපත් වෙනවා ශබ්දත් එලසයි ශබ්ද දැන ගැනීමේ සිතත් එලසයි ඒ වගේමයි කන තුලින් ඇතිවෙන වේදනාවත් එලෙසින්ම ශූන්‍ය භාවයටපත් වෙනවා දැන් මේක අනිත් ඉන්ද්‍රයන්ට පතුරවන්නට ඕනේ. එක එක විස්තර කිරීමට අවශ්‍ය නැහැ. නාසය ධාතු මාත්‍රයක්. ගන්ධ සුවඳ කියන්නේ ඒ ධාතු මාත්‍රයක්. ඒ තුලින් ඇතිවන විඥානය ඇති වී නැති වී යන හිස් බවක්. ගන්ධ සුවඳ දැනීම නිසා පහළ වෙන වේදනාව අර කලින් කී වාසයේම අනිත්‍ය දෙයක්. දැන් ඇහැ සම්පූර්ණයෙන්ම ගලවලා රූපත් එක්ක ශූන්‍යයි කියලා අයින් කරන්න සිටින්. යන්තාක් ලෝකේ රූප තියනා නම් මේ ඇස් දෙකක් සහිත ඒ සියලුම රූප මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි පැත්තකට අයින් කරන්න සමාධිපස්සිතකි. කනට ඇහෙන ශබ්ද ඒ දැනගන්නා සිත් ඒ තුලින් ඇතිවෙන වේදනා ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කන් දෙක දෙපැත්තට ගලවලා දාන්න ශබ්ද සහිතවම සෝත විඥාන සෝත සම්පස්ස ඒ තුලින් ඇතිවෙන වේදනා සහිතවම මෙලෙසින්ම නාසය ගඳ සුවඳ ඒ නිසා පහළ වෙන සිත ඒන් ඇති වෙන වේදනාව මේ එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි කියලා නාසයත් ගලවලා ඒකට අරමුණු වන ධර්මත් සමගම අයින් කරන්න. දැන් දිව කියලා කිව්වත් එතන පඨවි ආපෝ තේජෝ ධාතු හතරක් වායෝ සමග දිවට දැනෙන රස ඒ ධාතු හතරක් ඒ තුලින් පහළ වෙන විඥානියත් මම නෙවෙයි මගේ නෙවෙයි ඇති වී නැති වී යන නාම මාත්‍රයක් ඒ නිසා ඇතිවන වේදනාවත් ආත්ම වශයෙන් ගන්නට දෙයක් නෙවෙයි නිකන් ඇති වී හේතුන් නිසා ඇති වී නැති වී යන ධර්මයක් ශූන්‍ය දෙයක් දිව සහිත දිවට දැනෙන රස සහිත වේදනාවත් විඥානියත් ඒ තුලින් ඇතිවන අයින් කරන්න සමාධිමත් සිටින් දැන් මුළු කය දැනෙනවා කයට පොට්ටබ්බ ඇඟට හැපෙන රූප දැනෙනවා යම් කිසි දෙයක් විස්පස්ස වුණාට පසුව මුළු කයම පඨවි ආපෝ තේජෝ වායෝ බව ඉස්සෙල්ලා පෙන්නවා කයට හැපෙන රූපත් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර කිසිවක් නෙවෙයි කයට හැපෙන රූප නිසා ඇතිවෙන විඥානේ ඇති වෙච්ච ගමන්ම නැති වී යනවා කයේ ඇතිවෙන විඥානේ මම නම් මගේ නම් විඥානේ නිරුද්ධ වෙනකොට ඒ මම මගේ බවත් නිරුද්ධ වෙනවා නැති වෙනවා ඒක නිසා කයේ පහළ වෙන දැනීමත් ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි
කය නිසා, කයේ හැපීම නිසා යම්කිසි සුඛ වේදනාවක් අපි විඳිනවා නම් ඒ සියල්ලම එතනම ගිලිහි යනවා. ඒ වේදනාව මම කියලා ගත්තනම් වේදනාව නිරුද්ධ වෙනකොටම මම බවත් මගේ ආත්ම භාවයත් නිරුද්ධ වෙනවා. අනාත්මයි ශූන්‍යයි කියන බව දැකලා මුළු කයට හම්බෙන්න යන්තා පොට්ටබ්බ ධර්ම තියෙනවා නම් ඒවත් ඒ තුලින් ඇතිවෙන විඥානයත් ඒ තුලින් ඇතිවෙන වේදනාව සියල්ලම දැන් මනසින් සමාධිමත් සිතින් පැත්තකට දාන්න. කන පසකට වීසිකලා, නාසය පසකට දැම්මා, දිව තප්පකට දැම්මා, ඇහැ පසකට දැම්මා, මුළු ශරීරයම පසකට වීසිකලා. දැන් සමාධිමත් සිතකින් ප්‍රඥා ඇසකින් මේ හරියට කළා නම් සිතින්ම සිත දෙස බලන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා. මුළු ඇඟම සිතට වැටෙන්නේ නැහැ. අහසයි සිතයි පාවෙනවා බඳු කිස් ස්වરૂපයක් දැන් පෙනී යන්නට ඕන. හරියට මේ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් දැක ඇසුවනම් සමාධිමත් සිතකින් ප්‍රඥාව යොදවමි. මෙතන සම්පූර්ණ හිස් බවක් දැක්වෙන්නේ. අපේ ශරීරය අපේ සිතට අරමුණු වන්නේ නැහැ. අහසේ සිත පාවෙනවා. දැන් නිවන දෙසටයි අපි මේ පින්වත් අය ඒ දුටු අය යොමු කරන්නේ. මා කියන විදිහට දැන් කටයුතු කරන්න. මේ හිස් බව දෙසම බලාගෙන මේ හිස් බව තමයි මම කියලා මගේ ආත්මය කියලා දැන් ගන්නට ඉතිරි වෙලා තියෙන්නේ. මේ හිස් බව නැති වෙනකොට මගේ බව මගේ ආත්ම භාවයක් නැති වී යනවා. දැන් ගන්නට කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. රූප ඔක්කොම ඉවරයි. තේරෙන්නේ හිස් බවක් සායේ දැනෙන ගතියක්. ඒක තමයි ආත්ම වශයෙන් මගේ කියලා ගන්නට ඉතුරු වුනේ. මේක හැම වෙලාවෙම පවතින්නේ අනිත්‍ය දෙයක්, නැති වී යන දෙයක්. එහෙමනම් මේ හිස් බව දැනෙන ගතිය මගේ ආත්මයක් නෙවෙයි, අනාත්මයි. මේකත් අනිත්‍යයි. මේ හිස් බවත් අනිත්‍යයි. එබැවින්ම මේ අනාත්මයි කියලා සිහිපත් කරන්න. මේ හිස් බව අනිත්‍යයි, මේ හිස් බව අනාත්මයි. මේ දැනෙන හිස් රූපේ අනිත්‍යයි, ඒක අනාත්මයි. මේ හිස් රූපේ අනිත්‍යයි, ඒක දැනෙන ගතිය අනාත්මයි. මෙහිදී තවත් හිස් බවක් හිතට අවබෝධ වෙවි. සයල්ල නිවුණා වැනි තත්ත්වයක්. මේකත් අනිත්‍යයි, මේකත් අනාත්මයි කියලා සිහිපත් කරනවා. මෙහිදී නිවන සිතට අරමුණු වනවා. එසේ නොවුනානම් මේ හිස් බව දෙසම දැන් සිතින් බලාගෙන මෙසේ සිහිපත් කරන්න. මා කියනකොට දනිමි 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 දනිමි. දැන් සිත නිරුද්ධ වී ගියාසේ දැනෙනවා නම් ඒකත් අනිත්‍යයි, ඒකත් අනාත්මයි. සිතේ නිවී යාමක් දැක්කා නම් ඒ නිවී යාමත් අනිත්‍යයි, ඒකත් අනාත්මයි. මෙහිදීත් අපේ සිතට නිවන අරමුණු වනවා. එසේත් නොවනවා නම් මේ හිස් බව දෙස දැන් බලන්න සිතින් ප්‍රඥා සමාධි සිතින් මෙන්න හිස් බව දැනෙන ස්වરૂපය දැනෙන ගතිය දෙස ඊළඟට බලන්න. නැවතත් හිස් බව දෙස බලනවා. මෙන්න හිස් බව සිතින් මෙන්න හිස් බව දැනෙන ගතිය. මෙන්න හිස් බව, මෙන්න ඒ දැනෙන ස්වરૂපය. මෙන්න හිස් බව, මෙන්න ඒ දැනෙන ස්වરૂපයේ මෙතන දෙකක් තියෙනවා. නාම රූප. හිස් බව කියන්නේ ආකාශ ධාතු රූපයක්. දැනෙන්නේ නාමයකින්. නාම රූප දෙකක්. මෙන්න හිස් බව, මෙන්න දැනෙන ගතිය. මේ දෙක දැන් දෙපසට සිතින් අයින් කරන්න. හිස් බව වෙනම ධර්මයක්, ඒක දැනෙන ගතිය තවත් ධර්මයක්. මනසින් සමාධිමත් සිතින් දෙක දෙපසට අයින් කරන්න. දැන් තවත් ගැඹුරු සමාධිමත් හිස් බවක් අවබෝධ වේවි, වැටහෙවි. මෙයත් අනිත්‍යයි, මෙයත් අනාත්මයි. මෙයත් අනිත්‍යයි, මේ ගැඹුරු සමාධියත් අනිත්‍යයි, අනාත්මයි. මේ ධර්මයත් අනිත්‍යයි, අනාත්මයි. මෙහිදී නිවන හිතට අරමුණු වනවා. මේ ආකාරයෙන්ුත් නිවන අවබෝධ කරන්නට බැරි නම් ගැඹුරු ප්‍රඥාවක් තියන අයෙක් පමණක් පුටමේ කළ හැකි. ඒ හිස් බවෙම දැන් සිටින්න. ඒ හිස් බව දැනෙනකොට
සාන්ත සුඛ වේදනාවක් ඒ තුල තියෙනවා. දැන් අපිට ඒක අත්දකින්නට පුළුවන්. ඒ හිස් භවයේම සිටගෙන මෙන්න එහි තියෙන සුඛ වේදනාව, මෙන්න එහි තියෙන සුඛ වේදනාව, මෙන්න එහි තියෙන සුඛ සාත වේදනාව කියා ඒ දෙස සිතින් බලන්න. මෙන්න ඒ සුඛ සාත වේදනාව හිස් බව දැනෙන ගතිය, දැනෙන ගතිය, දැනෙන ගතිය, දැනෙන ගතිය කියලා දැනෙන ගතිය දෙස බලන්න. මෙන්න හිස් බව කියන සංඥාව, මෙන්න දැනෙන ගතිය කියන සංඥාව කියලා ඒ දෙස දැන් බලන්න. මේ ධර්ම තුන පැත්තකට සිතින් අයින් කරන්න. දැන් තවත් හිස් බවක් ඇති වේවි. මේ හිස් බවත් අනිත්‍ය ධර්මයක්, අනාත්ම ධර්මයක්, මම නෙවෙයි, මගේ නෙවෙයි. ඒ හිස් බවත් අනිත්‍යයි, අනාත්මයි, ශූන්‍යයි. ඒ හිස් බවත් අනිත්‍යයි, අනාත්මයි. මෙහිදී තවත් හිස් බවක් දක්නට පුළුවන්, අත්දකින්නට. ඒ හිස් බවත් ඒකාන්තයෙන්ම අනිත්‍ය වූ අනාත්ම වූ ධර්ම. මේ හිස් බවත් අනිත්‍යයි, අනාත්මයි. එයත් අනිත්‍යයි, එයත් අනාත්මයි. මෙහිදී හිතට නිවන අරමුණු වෙනවා. හොඳයි, මේ දේශනාව අපි මෙතනින් නිම කරන්නම්. මේ පින්වත් අයට මේ භූමිය තුලදී මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මා කියූ පරිදි නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට අපොහසත් වුණා නම් මේ ධර්ම දේශනාව ඇසීමේ කුසල ශක්තිය නිසා මේ පින්වත් අයට කවදා හෝ දවසක බලාපොරොත්තු වූ පරිදි අමා මහ නිවන සාක්ෂාත් කිරීමේ වාසනාව ශක්තිය උදා වේවා කියලා අපි ආශිර්වාද කරන්නම්, ප්‍රාර්ථනා කරන්නම්. දැන් ප්‍රමාණවත්